බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. හත්වන දේශනාව වේදනානුපස්සනාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. ඔබ දන්නවා අපි සතර සතිපට්ඨාන දේශනාවේ කොටසින් කොටස අපිට අවබෝධයට උපකාර වෙන ආකාරයට ඔබට ධර්මය ගැන තියෙන ගැටලු, භාවනාව ගැන, සතර සතිපට්ඨානය ගැන තියෙන ගැටලු විසඳී යන ආකාරයට නිරවුල් කරගනිමින් ධර්ම දේශනා පෙළක් හැටියට සතර සතිපට්ඨානය ඇසුරෙන් තමයි මේ ධර්ම දේශනා පෙළ සිදු කරන්න. මේ ධර්ම දේශනා අතර ඔබට මතකයි අපි කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම කීපේම ධර්ම දේශන ගණනාවකින් කතා කරන්නට ඉදුණ. අද දවසේ අපි සතර සතිපට්ඨාන ඉතාම වැදගත් කොටසක්. ඔබ දන්නවා සතර සතිපට්ඨානය. සතර කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ප්‍රධාන කොටස් හතරක් තියෙන. ඒ කොටස් හතරම සති සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න උපකාර වෙන ප්‍රධානම කොටස් හතර. මේ කොටස් හතර කෙනෙකුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් නුවණින් මේ සතර සතිපට්ඨානය තුළ හිත පිහිටවනවන. ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරියකින් යුක්තව, සම්පජාන කැන හොඳ නුවණකින් යුක්තව, සතිමා කියන්නේ හොඳ සිහියක් පවත්වනවා. ඒ සතිපට්ඨාන කොටස් ගැන යොමු කරගත් ඒ කොටස් තුළට පිහිටෝපු සිහියක් පවත්වමින් තමන්ගේ සිහිය නුවණ වීරිය වඩනකොට ඒ කරුණු තුනම මුල් කරගෙන මේ සතිපට්ඨාන භාවනාවන් සතර සතිපට්ඨානය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වේදනානුපස්සනා සතිපට්ඨාන අපි ඉස්සරලා මේ වේදනානුපස්සනාව ගැන කතා කරන්න පෙර මේ විඳීම අපිට ඇතිවෙන හැටි, සැපදුක් උපේක්ෂා විදියෙන් අපිට දැනෙන ආකාරය අපි චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, අපි සාමාන්‍ය මේ විඳීම කියපු ගමන් එකපාරට කෙනෙකුට මතක් වෙන්නේ දුක් විඳිනවා, අපි විඳෝනෝ, අන්න ඒ වගේ දෙයක් මතක් වෙන්න පුළුවන්. මෙතන විඳීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කරුණු තුනක එකතුව, ස්පර්ශය නිසා ඇතිවන දෙයක්. අපි ගම් මේ විදිහට අපි දන්නවා දැන් ඔබ දිහා මේ කරුණු හොඳට තේරුම් ගන්න, ඔබ තුළින් තේරුම් ගන්න. අපිට තියෙනවා ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6 ඔබ තුලත් තියෙනවා. තිරිසන් සතෙක් තුල ගත්තත් අපිට වඩා වෙනස් ස්වරූපයක් තිබුණට ඒ සතෙකුටත් දැන් සාමාන්‍ය බලල් පැටියෙක්, එක්ක බලු පැටියෙක්, ඔබ දකින සාමාන්‍ය සතෙක් ගැන හිතන වඳුරෙක් හරි මොකක් හරි සතෙක් ගැන, ඒ සතා තුලත් ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා, දිව තියෙනවා, ඊළඟට ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. අපිට වගේ දියුණු කරගන්න බැරි, අපි වගේ සිහිය පිහිටවල සිහිය දියුණු කිරීමේ ක්‍රමයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඔහුට සිහි කල්පනාවක් තියෙනවා. දැන් ගෙදර ඉන්න සාමාන්‍ය බලු පැටියෙක් ගැන හිතන්න. අවුරුදු ගානකට පස්සේ ඔබ කොහේ හරි විදේශ රටක ඉඳලා ආවත් ඔබ දකින්නකොටම අඳුන ගන්නවා. සමහරලාවට ඔබ මාසයක් දෙකක් ගෙදරේ නැතුව ඉඳලා හදිස්සියේ ගෙදර ආවත් ඔබ දැක්ක ගමන් අඳුනනවා. ඊළඟට ඔය පාරේ ඇවිදගෙන ගිහිල්ලා ආපහු එන්න බැරි වෙන්නේ නැහැ. තමන්ගේ ගේ හොයාගෙන එනවා. එතකොට ගෙදර ස්වාමියා අඳුරනවා, හොරෙක්ද කියලා නන්න අඳුරන කෙනෙක් ආවොත් අඳුන ගන්නවා. එතකොට මේ සත්වයන්ට අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන්ටත් ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා,
ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා. ඒ සතුන්ටත් වේදනාව දැනෙනවා. කයට පහස දැනෙනවා. හැබැයි මනුස්ස ලෝකේ අපිටත් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ටත් මේ සිහිය පිහිටවල සිහිය දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක අපේ පිනකට ලැබිච්ච දෙයක්. දැන් ඔබ ගත්තොත් අපිට නොපෙනුනාට ඕපපාතික සත්වයන්. ධර්මයේ සඳහන් වෙනවා ඕපපාතිකව පහළ වෙනවා ප්‍රේත ලෝකෙ ප්‍රේතයන්. නිරේ නිරිසතුන්. දිව්‍ය ලෝකෙ දෙවියන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් පවා ඕපපාතිකව පහළවෙන්න. එතකොට ඒ අයටත් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ ආයතන හය තියෙනවා. හැබැයි මේ ආයතන හය තිබුණට අපි වගේ ගුරුසු ශරීරයක් නෙමේ තියෙන. දැන් අපේ ශරීරය ගැන ධර්මී පෙන්නන්නේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන කය. කබලින් කාරකෙන අපි මේ සාමාන්‍යෙන් කණබොන ගොරෝසු ආහාර. ඒ කෑම බීමවලින් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන්නේ. ආහාර සමුදය රූප සමුදය මේ ආහාර ප්‍රත්්‍යයෙන් තමයි රූපය පවතින්. ඇස කණනාසේ දිවකය මනස මේ ශරීරය පවතින අපි කණබොන ආහාර ප්‍රත්තිෙන්. හැබැයි ප්‍රේතයන් ඒ ප්‍රේතයන්ගේ ශරීර ඉතාම සියුම් අපි වගේ නෙමේ. එතකොට ඒ අය අපි කනව බොනවා වගේ මේ පිගම් පිරෙන්න්න මෙහෙම කනව බොනො නෙමේ. අපි සාමාන්‍යෙන් විදේශනාවල සඳහන් කරුණුත් එක්ක මේ අමනුස්්‍යයන්ගේ ආහාර ගැන අසූචි නොෙක් පිළිකුල් දේවල් පිල්ලුණු දේවල් කනව නෙමේ. මතකතියාගන්න ඔවුන් කරන්නේ ආග්‍රහණය කරනු. ආග්‍රහණය කිරීමෙන් තමයි ඔවුන්ගේ ශරීරයේ පවත්ව ගන්න. දෙවියන්ගේ දිවිය භෝජනත් එහෙමයි. ඒ වගේ තමයි ප්‍රේතයන් සමහරට සෙම් ටික සොටු ටික දහඩිය ටික අර මලකුණුවල ඕජාව ආග්‍රහණය කරනවා. එතකොට ඒ සියුම් ශරීරයක් ඔවුන් ආහාරවලින් පවත්ව ගන්න ඒ විදිහට. එතකොට සියුම් විදිහට දැම් බුදු හාමුදුරුව පෙන්නනවා මේ පංචුපාදානස්කන්දේ මේ රූපේ පවතින්න පුළුවන් ආකාරය 11ක්. ඒ තමයි අතීත අනාගත වර්තමාන කාල වශයෙන් පවතින්න පුළුවන්. දැන් අපි වගේ මිනිස්සු අතීතෙත් හිටිය. වර්තමානෙත් ඉන්නවා. ඔබ විතරක් නෙමෙයි ඔබ වගේ කොච්චර මිනිස්සු ඉන්නවද. මනුස්ස ලෝකෙම ඉපදිච්ච කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා. අනාගතයේ තව පහළ නොවෙච්ච තව කොච්චර ඉන්නවද. තව ඉපදිලත් නෑ. මවකුසට ඇවිල්ලත් නෑ. නමුත් අනාගතයේ මේ වගේම මිනිස්සු ලෝකෙ පහළ වෙනවා. එතකොට අතීතය යම්තාක් පංචුපාදානස්කන්ද ඇස කණනාසේ දිවකය මනස තිබුණද ඒත් මේ විදිහම තමයි. ඒ ආයතන හය තුළ පංචුපාදානස්කන්ද හටගත්තෙත් මේ විදිහටම තමයි. වර්තමානෙත් මෙහෙමයි. අනාගතයේ යම්තාක් උපදිනවනං ඒ උපදින්නෙත් ආයතනානම් පටිලාබෝ ආයතනයක්. ඇස කණනාසේ දිවකය මනස. අපි බොහෝ මාදරෙන් අනේ පුතෙක් ඉපදුන අනේ දුවෙක් ඉපදුන පොඩි එකෙක් කියලා කොච්චර දැක්ක ඒ දකින්නේ ඇස කණනාසේ දිවකය මනස ආයතනහයක් පහළ වෙලාතිය. ආයතනානම් පටිලාබෝ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. එදකොට අතීත අනාගත වර්තමාන වසයෙන් පවතිනවා. තමා තුළ පවතිනෝ මේ ඇස කණනාසේ දිවකය මනස. තමාගෙන් බාහිරයි තුළ පවතිනෝ. තමාගෙන් බාහිර මේ ඉන්න හැමක් දෙනෙක් තුළම තියෙන ඇස කණනාසේ දිවකය මනස බාහිර පවතින දේවල්. ඊළඟට මේ ලෝකයේ හීනයයි සම්මත විදිහට පහළ වෙනවා. දැන් සමහරුකි නම්බෝන්න ඔයි තිරිසන් ලෝක පහත්යයි සම්මත ප්‍රේතාපාය අසුරාපාය නිරය අපි කියෙන අකුසල් කරලා පව්කංගෙවන පහත් ලෝක. එතකොට ඒවෑ පහත්යයි සම්මත අපි සම්මුතියෙන් පහත් කියල සැලකුවත් එතන තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස. ප්‍රනීතයයි සම්මත අපි කියනවා මනුස්සලෝක වුණත් උසස්තෑන් තියෙනව දිවියලෝක බ්‍රහ්මලෝක බොහොම ප්‍රනීත උසස් ලෝක කියල අපේ බොහෝම කතා කරත් ඒවෑ පහළ වෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස ආයතනය. එතකොට තමා තමාගේ බාහිර හීන ප්‍රනීත දුර ළඟ තමාගේ ළඟඉන්න අය තුළ තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස ආයතනය. අපි පුද්ගලය හැටියට දකිනවන. දුරල ඈත කොහේ හිටියත් මේ ලෝකෙ මොන කොහෙ කෙලවරක උත්තරද්‍රවී ජීවත් වනත් ලෝකෙ මොන පැත්තක මොන රටක කොහෙ ජීවත් වනත් ඒ මනුස්්‍යයන් තුළ තියෙන්නෙත් ඔබේ වගේම ඇස කණනාසේ දිවකය මනස තමා තමාගෙන් බාහිර. ඊළඟට ගොරෝසු සියුම්
ගොරෝසු විදිහට පහළ වෙනවා. දැන් අපට තියෙන ගොරෝසු ශරීරය. මේ ඇස් කන් නාසය දිවකය මනස මේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන. සියුම් ස්වභාවයේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ප්‍රේතයන්ට අමනුෂ්‍යයන්ට සියුම් ශරීරයක් හැටියට ඕපපාතිකව පහළ වෙන. ඒ පහළ වෙන්නෙත් ඇස කන නාසය දිවකය මනසමයි. එහෙම නම් මේ ලෝකයේ අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් ඔය මොන ආකාරයෙන් ගත්තත් පංච උපාදානස්කන්ධයක් තමයි මේ පවතින්නේ. ආයතන 6ක් තුල හැදෙන පංච උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ ආයතන 6ෙම දැන් අපි ගැන හිතමු ඉස්සෙල්ලා. මේ ධර්මයේ ඉස්සෙල්ලාම අපි දකින්නේ තමා තුලින්. අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙති. ඉස්සෙල්ලා තමන්ගේ කයේ ස්වභාවය තමන්ගේ මේ ස්වරූපේ තේරුම් අරගෙන තමයි යා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර අයගේ කයවල වල ස්වභාවයට ගලපලා බලන්න. දැන් අපි බලමු අපේ. දැන් ඔබ බලන්න ඕනේ ඔබ දිහා මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් බලන්න. දැන් ඔබට තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් දැන් ඔබ තුල තියෙනවා. මේ ආයතන 6 විඳීම් ඇති වෙනවා. අපි අද කතා කරන්නේ වේදනානුපස්සනාවනේ. විඳීම් ඇති වෙනවා. මේ ආයතන 6ෙම විඳීම් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඇහැ තුල විඳීමක් උපදින්නේ ඇහි ස්පර්ශය නිසා. කන තුල විඳීමක් උපදින්නේ කනේ ස්පර්ශය නිසා. නාසය තුල විඳීමක් උපදින්නේ නාසයේ ස්පර්ශය නිසා. දිව තුල විඳීමක් උපදින්නේ දිවේ ස්පර්ශය නිසා. කය තුල විඳීමක් උපදින්නේ කයේ ස්පර්ශය නිසා. ඔබේ මනස තුල විඳීම ඇති වෙන්නේ ස්පර්ශ නිසා. එහෙමනම් අපිට ඇහෙන් දැකපු දෙයක් නිසා සැපක් ඇති වුණාද, දුක් වේදනාවක් ඇති වුණාද, තමාට දුකක් ඇති වෙනවා, තරහ යනවා, ආසාවක් ඇති වෙනවා. මේ ඇති වෙන හැම විඳීමක්ම ස්පර්ශයෙන්මයි ඒක උපදින්නේ. කනට අහපු දෙයක් නිසා කවුරු හරි ඔබට බනිනව ඇහෙනවා. අන්න තරහක් ඇති වෙනවා, දුක් විඳීමක් ඇති වෙනවා. කෙනෙක් ඔබේ ගුණ කියනව ඇහෙනවා. අන්න ඔබට ආසයි හිතෙනවා. ඔබේ හිත ඇලෙනවා, ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ආසයි ඒකට. ඔබට කැමති ප්‍රියමනාප දෙයක් ඔබට කන්න ලැබෙනවා. ඔබට ආසාවක් ඇති වෙනවා. සැප විඳීමක් උපදිනවා. ඒ කනකොට ඔබ අකමැති දෙයක් කැමති තිබිලා හැපෙනවා. අපි ගමු සමහර ලාවට කනකොට එක්ක සතෙක්ගේ කෑල්ලක්. සමහරට දැක්ක ගමන් අප්පිරියාවක් ඇති වෙනවා. ඒ විඳීම දුක් විඳීමක් උපදිනවා. එතකොට මේ විදිහට අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6 තුලම විඳීම් ඇති වෙනවා. ඒ විඳීම ඇති වෙන්නේ ස්පර්ශ නිසා. දැන් අපි තේරුම් ගමු මොකක්ද මේ ස්පර්ශය කියන්නේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශය පෙන්වුවේ තින්නං සංගති පස්සෝ. කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කරුණු තුනක් එකතු වෙනවා. දැන් අපි එකින් එක තේරුම් ගමු මෙහෙම. ඇහි ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම. ඇසයි රූපයක්, මොකක් හරි රූපයක්, ඊළඟට විඥානය. ඒ කරුණු තුන එකතු වෙනකොට තමයි ඒ රූපය අපි දකින්නේ. ඒ දකින දේට අනුව තමයි විඳීම උපදින්නේ. එතකොට ඇසයි රූපයයි විඥානයයි එකතු වීම තමයි ඇහි ස්පර්ශය. ඒ කරුණු තුන එකතු වුනේ නැත්නම් අපි ඒක දකින්නේ නැහැ. දැන් ඔබ හිතන්න සමහර ලාවට ඇහැ ඇරිලා තියෙනවා. දැන් සමහර ඔබ දැකලා ඇතින් නිින්ද ගිහිල්ලා ඉන්නවා ඇහැ ඇරගෙන. එතකොට එයා ඇහැ ඇරගෙන නිින්ද ගිහිල්ලා රූපත් තියෙනවා. හැබැයි යාගේ විඥානෙ පහළ වෙන්නේ නැහැ. මොකද මානසිකාරයක් නැහැ. එයා ඉන්නේ නිින්ද තුල. ඒ ඇහැ ගැන අවධානය යොමු වෙනකොට තමයි මානසිකාරයත් එක්ක තමයි විඥානෙ චක්කු විඥානෙ පහළ වෙන්නේ. ඒ චක්කු විඥානෙ පහළ වෙනකොට තමයි ඇසයි රූපයයි විඥානයයි කරුණු තුනම එකට එකතු වෙනවා. ඒකට කියනවා ඇහි ස්පර්ශය. මෙන්න මේ ඇහි ස්පර්ශයෙන් තමයි අර දකින දේ ගැන විඳීම් ඇති වෙනවා. මතක තියාගන්න ස්පර්ශයෙන් ඒ දකින දේ ගැන විඳීම් 3 ආකාරයකට බුදුහාඳුරෝ පෙන්නනවා. ඒ තමයි සැප විඳීම. අපිට ඒ දකින දේ ගැන සැප විඳීමක් උපදිනවා.
ඊළඟට ඒ දකින දේ තුළ දුක්විඳීන් උපදින අපි අකමැති අප්‍රිය අමනාප දෙයක් දකිනකොට අපිට දුක්විඳීමක් උපදින. සාමාන්‍යයෙන් හැම වෙලාම අපේ හිත දුක් සැප රහිත විඳීමත් එක්ක තියෙන. අපි පාරයනයනකොට කොච්චර දේවල් පොළොව දකිනවා ගස් ගල් දකිනවා සාමාන්‍යෙන් නොදන්න වාහන එහෙම යනවා දකිනවා කඳු දකිනවා සත්තු පියාඹනවා නොයෙක් දේවල් දකිනවා. අමුතු ආසාාවක්කත් අමුතු තරහයමක්කත් බොහෝ වෙලාවට ඇතිවෙන්නේ. එතකොට ඒ තුළ තියෙන උපේක්ෂාව නෙමේ මතකතියාගන්න. අවබෝධයෙන් යුක්ත උපේක්ෂාවක් නෙමේ. තාම කෙලෙස් සහිතවයි ඔබ ඉන්නේ. කෙලෙස් සහිතව ඉන්න කෙනාට මේ විදීම් තුනත් එක්ක හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්ම තුනක් එකතු වෙනවා. සැපවිඳීමත් එක්ක රාගානුසය එකතු වෙනවා. රාගානුසය ගැන ඒකට තියෙන ඇල්ම ආසාාව ඒකත් එක්ක එකතු වෙනවා. දුක්විඳීමත් එක්ක ඔබ ඇහෙන් දැකපු දෙයක් එක ඔබට අකමැති අප්‍රිය අමනාප දෙයක් නං ඔබ දැක්කේ. ඒ දුක්විඳීමත් එක්ක පටිගානුසේ බලවත්වෙනවා. ඒකත් එක ගැටීමක් ඇතියෙනවා. ඒ නිසයි තරහා යන්නේ. ගැටීමක් උපදින්. දුක්විඳීමක් උපදිනවා. ඇයි කෙලෙස් සහිතවයි තාම ඉන්නේ. දුක් සැප රහිත විඳීමත් එක්ක ඇතිවෙන්නේ අවිජ්ජානුසේ. එතකොට බලන්න සැපවිඳීමක් ආපු ගමන් රාගානුසේකට එකතු වෙන. දුක්විඳීමක් උපදිනකොට පටිගානුසේ එකතු වෙන. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්‍යානුසේකත මේ අනුසේ ධර්ම විඳීමත් එක්ක එකතු වෙනවා. ඊළඟට දැන් ඔය විදිහට ඔබ එකින් එක තේරුම් ගම අපි ඉස්සරලා මේ විඳීම් ගැන නිරවුල් කරගෙනීම වේදනානු පස්සනාවටික කතා කරන්න. ඊළඟට ඔබ හිතන්න කන. අපේ කනට සබ්දයක් ඇහෙනවා. ඒ කනට සබ්දයක් ඇහෙන්නේ කොහොමද. අර ඇහැට රූපයක් පෙනුන වගේම ඉස්පර්සය නිසා කනේ ඉස්පර්සය නිසා තින්නන් සංගති පස්සෝ කරුණු තුනක එකතුවීම ඉස්පර්සයයි. ඔන්න එහෙමනම් කනට සබ්දයක් ඇහෙන්න නම් කනයි සබ්දයයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ඉස්පර්සය කියලා. කනයි ඒ සබ්දයයි විඤ්ඥානය එකතු වෙනවා. කනේ ඉස්පර්සය. මේ ස්පර්සය නිසා විදීමක් ඇති වෙන. ද අප හිතම කවුරු හරි ඔබ ගැන ගුණයක් කියනවා. එක් ඔබ ආසම සින්දුවක් ඇහෙනවා. දැංගුබට සැප විඳීමක් උපදින. කවුරුවරි ඔබට බනිනව ඇහෙන ඔබ අකමැති සබ්දයක් ඇහෙනවා. ඔබට සමානට තරහ යනවා කෑගහන මොකක්දොයි හරි වදයක් කියනවා. එතකොට ඒ වගේ ඇහෙන හඬත් එක්ක අපි එකට එක් අපි අකමැති නං අප්‍රිය නං අපි එකත් එක ගැටෙනවා. ඊළඟට එදිනෙදා සාමාන්‍ය වාහන යන සද්ද සත්තු කෑගහන සද්ද කොච්චර නම් මේ හැම වෙලාම පරිසරයේ කොච්චර හඬවල් තියෙනවාද. ඒවට අමුතු ආසාාවක්කත් ගැටීමක්කත් නෑ. එතන තියෙන දුක් සැප රහිත විදීම. එතකොට කනට ඇහෙන හැම සබ්දයක් එක්කම ක්ලේෂ ධර්ම තුනක් මතුවෙනවා මේ විඳීමත් එක්ක. සැපවිඳීමත් එක්ක රාගානුසේ මතුවෙනවා. දුක්විඳීමත් එක්ක පටිගානුසේ බලවත්වෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්‍යානුසේ මතුවෙන. අන්න කනට ඇහෙන විඳීමත් එක්ක මේ හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේෂ ධර්මයම් බලවත් වෙලා එන ආකාරය. දැන් අපි ඕක තව තේරුම් ගන්න පුළුවන් ඔබට මෙහෙම. ඒ කියන්නේ දැන් අපි ගමු සමහර වෙලාවට මේ කරුණු තුනේම එකතුව ස්පර්ශය තේරුම් ගන්නයි ඔබට මම මේ උපමාව කියන්නේ. දැන් අපි හිතමු ඔබ ආස කරන දෙයක්. දැන් සමහරලාට අපි හිත මැච් බලන්න ආස කෙනෙක් කියලා. එක්කෝ ක්‍රීඩාව තරගයක් හරි ටෙලි නාට්‍යයක් බලන්න හරි ආස කෙනෙක් දැන් කට ඇරගෙන අනිත් ඔක්කොම අමතකයි දැන් මේකම බලාගෙන ඉන්නවා. සමහරලාට ඔබට කතා කරනවා. ඇහෙන්නේ. මේ කන ළඟ ඇවිල්ලා කතා කරනවා ඒත් ඇහෙන්නේ. මොකද අවධානය තියෙන වෙන දිහාක. ඊළඟට ඇවිල්ලා සමහරලාට තට්ටුවක් දාලා ගෙදර අම්මා වෙන්න පුළුවන් ගෙදර කෙනෙක් වෙන්න පුළුවන් මේ ඇහෙන්නේ නැද්ද කන් ඇහෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට බලපුවහම අන්න එතකොට වෙනවා මට ඇහුන්නේ නැහැ කියනවා මේ ළඟ කතා කරලා. ඒකට හේතුව අපේ විඤ්ඤාණේ කන තුල පිහිටියේ නැත්නම් අපේ කන හොඳට ඇහුණත් කන ළඟම කතා කරත් සෝත විඤ්ඤාණේ පිහිටියොත් ඒ ගැන මානසිකාරයක් යොමු වෙනකොට තමයි සෝත විඤ්ඤාණේ හටගන්නේ. අන්න එතකොට තමයි කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනකොට කනේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් ඔබට ওই විදිහටම ගල්ප ගන්න පුළුවන් නාසයට ගඳ සුවඳ දැනෙන හැටි. අපේ නාසයට ගඳක් හෝ සුවඳක් හෝ දැනෙන්නේ
නාසයේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතුවීම. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතු වෙන. ඒ ස්පර්ශය නිසා අපිට දැනුනේ අපි කැමති ප්‍රියමනාප ආස කරන සුවඳක් දැනෙනවා. අර ගඳ සුවඳ තුළ සුවඳක්න ආස කරනෙක්කො මල් සුවඳක් අපි ආස කරන සමම් පිච්ච සුවඳ සෙන් සුවඳක් එයාගේ හිතේ රාගානුසේ බලවත්වෙනවා එකත් එක් ආසයි ඇලීම ඇති වෙනවා. එයා ප්‍රිය අමනාප විශාල දුරුගන්ධයක් දැනෙනවා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එතන ගඳක් දැනෙන්නේ. අපි අකමැති අප්‍රිය ගන්ධයක් එනකොට අපි ගැටෙනවා තමට තරහ යන කේන්ති යනවා. බනිනෝ. එතකොට ඒ තුළ බලවත්වෙන්නේ පටිගානුසය. සාමාන්‍ය පරිසරය තුළ හැම වෙලේම අපිට දැනෙනවා. මේ සුවඳ ගඳ විතරක් නෙමේ අනිත් හැම වෙලාවෙම අපිට සාමාන්‍ය වෙලාවල්වල තියෙන්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ තියන්නේ අවිජ්‍යානුසයත් එක් එකතු වෙලා. එතකොට ඔන්න ඔය විදිහට නාසේ ස්පර්ශයත් එක්ක වෙලාවකට සැපවිඳීම් වෙලාවකට දුක්විදීම් වෙලාවකට දුක් සැප රහිත විදීම් ඇතිවෙන. දැන් ඔන්න අපි කතා කර ඇස කන නාසේ. ඊළඟට දිව ගැන දැන් ඔබට ලේසි තේරුම් ගන්න. අපේ දිවට රසයක් දැනෙන්නේ කරුණු තුනක් එකතුවීමෙන් දිවයි රසයයි විඤ්ඥානය නිසා. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදිනවා. ඒ විඳීම අපි කැමති ආස කරන රසයක් නං දැනුනේ අපිට ඇලීමක් ආසාාවක් සැපවේදනාවක් උපදින ඒකත් එක්ක. ඒ සැපවේදනාවත් එක්කම අභ්‍යන්තර ක්ලේෂ ධර්මයක් බලවත්වෙනවා රාගානුසේ. අපි කණබොන දේවල්ලෙක් අපි අප්‍රිය අමනාප අපි අකමැති දෙයක් තරහ යනවා කේන්ති යනවා දුක් විඳීමක් ඇතිවෙනකොට පටිගානුසේ එකත් එක් එකතු වෙන විඳීමත් එක්. ඊළඟට සාමාන්‍ය හැමදාම සමහරලාට අමුතු ආසාාවක් ප්‍රියතාවයක් නෑ වතුර බොනවා සාමාන්‍යෙන් හැම වෙලාම කණබොන්න දේවල් අමුතු ආසාාවකුත් නෑ ප්‍රියතාවයකුත් නෑ ඒ තුළ තින්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ අවිජ්‍යානුසයත් එක් එකතු වෙලා තියෙන. ඊළඟට කයට පහස දැනෙන ඔය වගේමයි. කයයි පහසයි විඤ්ඥානය එකතුවීමෙන් තමයි කයට පහසක් දැනින්. ඒකට අපි කෙනවා කයි ස්පර්සය. ඒ ස්පර්සය නිසා විඳී මැති වෙනවා. දැන් අපි හිතම අපිට සිනිදු පහසක්. අපි ආස කරන පහසක් දැනෙනවා සිනිදු බොහොම සනීපයක් දැනෙන සීතලක් සමහරු සීතලට කැමති සමහරු රශ්නිට කැමති සමහරු හුළං වදින්න කැමති. එතකොට ඒ එක කෙනාගේ තියෙන ක්ලේෂ ධර්මයන් මතේ කැමැත්ත වෙනස් වෙන. එතකොට අපි හිතමුන් කෙනෙක් ආස කරන ප්‍රියමනාප ස්පර්ශයත් එක්ක යාට ඇති වෙනවා සැපසහගත විඳීමක් යායකට ඇලුම් කරන ආස කරන. යායේ සැපේ විදිී නාසයි. ඒකත් එක්ක රාගානුසේ බලවත්වෙනවා. ඊළඟට කෙනෙක් සමහර වෙලාවට යාට දුක් සහිත රස්නයක් කවුරු හරි සූරනවා රිදෙනවා වේදනාවක් අයේ ස්පර්ශයත් එක්ක තමන් අකමැති අප්‍රිය ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්ක එකතු වෙන්නේ පටිගානුසේ. ඊළඟට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපිට දුක් සැප රහිත විඳීමත් එක් අවිජ්‍යානුසේ තියෙන. මේ එක කෙනාගේ සිතුවිලිත් එක්ක මේක වෙනස්. දැන් අපි හිතම මෙහෙම. දැන් කෙනෙක් එකම දේ හිතන්න පුළන් දැන් කෙනෙක් ඔබ ආදරය කරන කෙනෙක් තමන්ව අතගානවා. තමන්ව ඉම්බිනවා අපි ගමු දරුවෙක් හරි අම්ම කෙනෙ දරුවෙක් හරි එක්ක පෙම්වතෙක් වෙන්න පුළුව පෙම්වතියක් වෙන්න පුළුවන් කෙනෙක් ආදරෙන් ඉන්නකොට අපි හිතම කවරුවර එහෙම කෙනෙක් ඇවිල්ල අතින් අල්ලනු අතගාන. එතකොට එයාට ඒ තුළ ඇතිවෙන්න ආසාාවක් සැපවිඳීම. හැබැයි ඒ විදිහටම කවරු හරි ඇවිල් ආදරෙන් අතගානවා පාරයන හිඟන්නේ. ඒ වෙලාවේ ඒත් අර ස්පරසෙම තමයි. හැබැයි එතනදි හිත අකමැති. ඒ තුළ දුක්විදීම කේන්තියනව තරහයනවා. එතකොට අපිට බලන්න එකමදේ එකම විඳීම වනත් එකම ස්පර්සය වනත් ඒ තුළ අපේ තියෙන චේතනාව සිතුවිලි මේ ඔක්කොමත් එක්ක ඒ ක්ලේෂ ධර්මයන්ගේ වෙනස්කං ඇති වෙන. ඊළඟට ඔය විදිහෙම තමයි මනස හිතේ. ඔබේ සිතේ ඔබට ඇති වෙනවනේ සැපදුක් විදී දැයකට සමහරු කොහේ කල්පනා කර කර තනියෙන් අඩනවා. දුක් වෙනවා. ඇයි ඒ හිතට එනවා දැන් දුක් සහිත සිතු අනේ අපේ අම්මාද ජීවත් වනාන. අනේ අපේ තාත් අදා පිළඟ හිටියන
ඔන්න කවුරුහරි මැරිච්ච කෙනෙක් ගැන මතක් වෙනවා. එක්ක සමහරලාට කවුරුහරි බැනපු දෙයක් තමන් පරද්දපු දෙයක් තමන්ට ඒ වගේ දෙයක් හිතට එනවා. සමහරලාවට හිටිගම එක පාට සමහරුන්ට ඔබ දැකලා ඇති තනියෙන් hina යනවා. ඔය පාරේ බලාගෙන ඉන්න ඔය පුටුවක වාඩිලා ඔහේ කල්පනා කරගෙන එක පාට තනියෙන් hina යනවා. ඒ මොකද හිතට මතක් වෙනවා. මනසට එනවා තමන් කැමති ප්‍රියමනාප ආස කරන දේවල් හිතට මතක් වෙනවා. ඒ මතක් වෙනකොට සතුටක් උපදිනවා. එහෙමනම් මනසේ අපිට බාහිරින් පේන ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියම් බාහිරට විවෘත වෙලා තියෙන. මතක තියාගන්න ඇහැට පේන්නේ මේ බාහිර ලෝකෙ තියෙන රූප. කනට ඇහෙන්නේ බාහිර ලෝකෙ තියෙන ශබ්ද. නාසයට දැනෙන්නේ මේ බාහිර ලෝකෙන් එන ගඳ සුවඳ. දිවට දැනෙන්නේ අපි කටට දාගන්න මේ කෑම බීම වල තියෙන රසය. කයට දැනෙන්නේ බාහිරෙන් තියෙන පහස. හැබැයි මනස අනුභව කරන්නේ මේ ඇස කන නාසයේ දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගත් අරමුණු තමයි මනස අනුභව කරන්න. ඒ අරමුණ මනසෙන් නැවත නැවත අරමුණු හැටියට සිහිකර කර මෙනෙහි කර කර මනසේ ස්පර්ශයක් හටගන්න. සිතයි සිතුවිලි විඤ්ඥානයයි හිත තුළ එකතුවෙන්. එක තමයි මනසේ ස්පර්සය. ඔබේ හිත තුළ ස්පර්සය ඇති වෙනවා කියන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතුවෙන. අන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනකොට ඒ සිතුවිල්ල ඔබ කැමති දෙයක් නම් මතක් වුණේ ඔබට ආසාව තනියෙන් හිනා යනවා සතුටක් ඇතිවෙන ඔබ ආසයි ඒ තුළ රාගානුසේ සැපවිඳීමත් එක් එකතුවෙන. ඊළඟට ඔබට තරහකාරයෝ මතක් වෙනවා කේන්තියන් දේව ඔබ අකමැති දේවල් හිතට මතක් වෙනවා හිතට වද දෙනවා. මානසිකව ඒවමයි මතක්කෙන්. ඔබාතින් වෙච්ච වැරදි පවකං ඒව මතක් වෙනකොට ඒ අරමුණත් එක්ක හිත ඇතුළෙම ඔබ ගැටෙනවා. ඒ ගැටෙනකොට පටිගානුසේ තමයි හිත තුළ බලවත්වෙන. දැන් සමහරයට බාහිරින් කවුරුත් කරපු දෙයක් නෑ. හැබැයි හිත ඇතුළෙන් විඳෝනු. කල්පනා කර කර හිත ඇතුළේ විශාල පීඩනයක් තෙරපීමක් විඳවන. ඇයි හිතට මතක් කෙන්නේ කැමති දේනෙමේ අකමැතිදේ. ඒ අකමැති අරමුණත් එක්ක පටිගානුසේ බලවත් වෙලායනවා. අනිත් හැම වෙලාවටම සාමාන්‍ය වෙලාවට මතකතියාගන්න අපි හිතන්න නැතුව දැ මට හිතුන්නේ මට මොකුත් නෑ මට අරමුණක් නෑ එහෙම වෙන්න හිස් බවක් නෑ. හැම වෙලාම මේ සිතුවිලි පරම්පරාව දිගටම අපිට ගණනය කරන්න බැරි වේගයක් එක්ක මේ සිවිතුවිලි පරම්පරාව වේගෙන් ගමන් කරනවා. සාමාන්‍ය අභිධර්ම විස්තර වෙන්න චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයක් ගැන අපිට බෙදලා වෙන් කරලා අපි සාමාන්‍ය කියන මොහොත අපි සාමාන්‍යෙන් පුංචිම වෙලාවක් ගැන අපි නිකං කියන්න අසුරු සැනක් ගහන වෙලාවක් ඇසිපිය හෙලන වෙලාවක් කියනවන් හැබැයි ධර්ම විස්තර වෙනවා ඒ ඇසිපිය හෙලන වෙලාව කියලා අපි කියන වෙලාවත් ඒක ලක්සෙන් කෝටි ගානෙන් බෙදුවත් චිත්තක්ෂණයක් ගැන ඊටත් වඩා පුංචිම වෙලාව. එතකොට ඒ වගේ හැම මොහොතෙම සිතුවිලි පරම්පරාවක් මේ හිත තුළ දිගට පවතින. ඒ නිසා මොකුත් නැති හිස් බවක් නෑ අතර. අනිත් හැම වෙලාම හිත තියෙන්නේ සැපදුක් රහිත විඳීමත් එකේ තුළ තියෙන අවිජ්‍යානුසේ. දැන් ඔන්න ඔයි ටික මුලින් තේරුම් ගන්න. අපිට ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයේම ස්පර්සයෙන් තමයි විඳීම ඇතිවෙන්නේ. ඒ විඳීම සැපවිඳීමක් වෙන්න පුළුවන් දුක්විඳීමක් වෙන්න පුළුවන් දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. දැන් ඔය ටික තේරුම් ගත්තට පස්සේ වේදනානු පස්සනා සතිපට්ඨාන කොටස අපිට තේරුම් ගන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි කලින් කතා කරපුයට වඩා වෙනස්. අපි කලින් ධර්ම දේශනා කීපේම කතා කරේ කය මුල් කරගෙන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මුල් කරගෙන ඒ තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවනා ක්‍රම. ආනාපාන සතිය ඉරියාපත සම්පජන්‍ය භාවනාව ධාතු මනසිකාරය පිළිකුල් භාවනාව නවසීවතික භාවනාව ඒ ඔක්කොම කායානු පස්සනාවට අයිති දේවල්. මෙතන දැන් අපි කතා කරන්න වේදනානු පස්සනා විඳීම් පැත්ත මේ ඇතිවන සැපවිඳීම දුක්විඳීම දුක් සැප රහිත විඳීම අපි තුළ ඇතිවෙන. දැන් ඔබ තුළ හැම වෙලාවෙම එක්කො සැපවිඳීමක් දුක්විඳීමක් අනිත් වෙලාවට තියෙන දුක් සැප රහිත විඳීම. ඔය විඳීම ඇතිවුණේ කොහොමද කියලා ඔබ හොඳට බැලුවොත් එක්කො ඇහැට පේන දෙයක් නිසා එක්කො කනට ඇහිච්ච දෙයක් නිසා එක්කො නාසයට දැනෙන දෙයක් නිසා එක්කො කන බොන දෙයක් නිසා
එක්ක කයට දැනෙන දෙයක් නිසා එක්කෝ ඒව ගැන හිතා හිතෙන් ඇති කරගත්ත දේවල්. වෙන කොහෙන්වත් අපිට එන්නේ නෑ අරමුණු. අපිට හැම වෙලාවෙම මේ අරමුණු ගලාගෙන එන්නේ මේ ආයතන හයෙන්. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයෙන් තමයි මේ අරමුණු ගලාගෙන එන්නේ. ඒවත් එක්ක තමයි මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසේ කියන ක්ලේශ ධර්මයන් හැම වෙලාවෙම එකතු වෙවී බලවත් වෙවී පවතින. දැන් අපි බුදුරජාණන් වහන්සේ කොහොමද වේදනානුපස්සනා සතිපට්ඨානය අපිට පැහැදිලි කරලා දුන්න. දැන් අපි හොඳට සිහිය පිහිටවාගෙන මෙතන හේතුඵල තේරුම් ගන්නට ඕන. එකයි අපි විස්තර ඇතුව කුමක් නිසාද හටගන්නේ කුමක් නැති වෙනකොට නැති වෙනවා. දැන් ඔබ තේරුම් ගත්තා විඳීම ඇති වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශ නිසා. එහෙනම් ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. අන්න හේතුවක් නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට කන තුල විඳීමක් ඉපදුනා නම් කනේ ස්පර්ශය. නාසය තුල විඳීමක් ඇති වුණා නම් නාසයේ ස්පර්ශය. දිව තුල විඳීමක් ඇති වුණා නම් දිවේ ස්පර්ශය. කය තුල විඳීමක් ඇති වුණා නම් කයේ ස්පර්ශය. මනස මුල් කරගෙන මනෝමය වශයෙන් යම් දුකක් වේදනාවක් ඇති වුණා නම් මනසේ ස්පර්ශය. එහෙමනම් ඒ හැම ස්පර්ශයක්ම වෙනස් වෙද්දි විඳීම වෙනස් වෙනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද කෙනෙක් වේදනානුපස්සනා සතිපට්ඨානය තුල වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. අන්න සැප වේදනාවක් විඳිනවා. දැන් ඔබ දන්නවා කලින් ටික හොඳට තේරුම් ගත්තනම් ඔබ දන්නවා කොහොමද සැප වේදනාවක් උපදින්නේ. එතකොට සැප වේදනා අපිට ඇති වෙනවා ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයේම ස්පර්ශ නිසා අපිට සැප වේදනා උපදිනවා. එතකොට වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩන කෙනා හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් මතක තියාගන්න මේ භාවනාවල් වඩනකොට කරුණු තුනක් මුලින් අපි කිව්වා. ආතාපි සම්පජානෝ සතිම. කෙලෙස් තවන වීරියයි සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕනේ. සතිමා කියන්නේ සිහිය. එතකොට වීරිය නුවණ සිහියෙන් යුක්තව සැපවිඳීමක් උපදිනකොට සැපවිඳීමක් විඳිනකොට හොඳට තේරුම් ගන්නවා මේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච සැපවිඳීමක්. මේ විඳීම අනිත්‍යයි. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට තේරුම් ගන්න. අන්න ඒක තමයි වේදනානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සුඛං වේදනං වේදියමානෝ සැප වේදනාවක් විඳිද්දී සුඛං වේදනං වේදියාමීති පජානාති. මම මේ සැප වේදනාවක් ස්පර්ශයෙන් හටගත්ත සැප වේදනාවක් දැන් මේ විඳින්නේ කියලා ඒකේ හට ගැනීම තේරුම් ගන්න. ඊළඟට දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. එයාට අර වගේම ස්පර්ශ නිසා දුක් වේදනාවක් උපදිනවා. ඒ දුක් වේදනාවක් උපදිනකොට එයා හොඳට තේරුම් ගන්නවා මේ මගේ ආයතන හයේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච දුක් වේදනාවක් මේ ඇති වුණේ. එතකොට ඒ වේදනාව විඳිනකොටම මේක ස්පර්ශය නිසා හටගත්තා. ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. එහෙමනම් සැප වේදනාවක් ඇති වුණත් දුක් වේදනාවක් ඇති වුණත් තමා තුළ ස්පර්ශයෙන්මයි මේක හටගත්තේ කියලා තේරුම් ගන්න. ඊළඟට අදුක්කම සුඛං වේදනං වේදියමානෝ අදුක්කම සුඛං වේදනං වේදියාමේති පජානාති. එයාට දුක් සැප රහිත විඳීමක් ඇති වෙනවා. ඒ දුක් සැප රහිත විඳීම එයා තේරුම් ගන්නවා මේකත් ස්පර්ශයෙන්මයි ඇති වුණේ. මේ ආයතන හයේ ස්පර්ශය නිසාම හටගත්තා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා මේ වේදනාව ගැන තේරුම් ගන්නවා. දැන් බලන්න අපි අර කලින් කතා කරපු ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයේම ස්පර්ශය නිසා විඳීම උපදින. සාමාන්‍ය වෙන්නේ කෙලෙස් සහිත කෙනා මේක ස්පර්ශයෙන් හටගන්නවා කියලා විඳීම දකින්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා ඒක තේරුම් ගන්නෙත් නැහැ. එයා මම විඳිනවා මම දකිනවා මටයි දැනුනේ. සමහරට විඳීමත් එක කේන්ති යනවා මුන් මට මෙහෙම කියනවා මුන් මට මෙහෙම කියනවා මං ඕකට අකමැති. එතකොට ඒ විදිහට
ඒ විඳීම බාහිරට දාලා ඒ එන අරමුණත් එක්ක ගැටෙන එක තමයි අපි තුළ වෙන්න. අපි තුළ ඒකට කැමැත්තක් නං අර රාගානුසේ බලවත් වෙලා අපි ඒකත් එක් ඇලෙනවා. ඒකට ඇලුම් කරන ආසා කරනවා. පටිගානුසේ බලවත් වෙනකොට අප්‍රිය අමනා පරමුණත් එක් අපි ඒකට ගැටෙනවා. ගැටි ගැටිය ඒකත් එක්ක යනවා දිගට. අනිත් වෙලාවට මුලා වෙලා ඉන්නවා. අවිජ්ජානුසයත් එක්. හැබැයි මෙතනදී වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩන කෙනා හොඳින් මේක තේරුම් ගන්න. සැපවේදනාවක් විදිද්දී ස්පර්ශය නිසා මේක හටගත්තා කියලා මේ සැපවේදනාව විඳිනකොට මන් සැපවේදනාවක් විඳිනවා කියලා හොඳට තේරුම් ගන්න. දුක්වේදනාවක් විඳිනකොට ස්පර්සයෙන් හටගත්ත දුක්විඳීමක් මං විඳින්න කියලා හොඳට ඒක තේරුම් ගන්නවා. සිහියෙන් දකිනවා. දුක් සැප රහිත විඳීමක් නං ඇති වුණේ. මා තුළ ස්පර්සය නිසා දුක් සැප රහිත විඳීමක් දැන් ඇති වුණා කියලා ඒ මොහොත ඒක දකිනවා. ඊළඟට සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට සාමිස වූ සැපවිඳීමක් ඇතිවෙන. මතකතියාගෙන සාමිස නිරාමිස කියල ධර්මය සඳහන් වෙන වචන. සාමිස කියලා කියන්නේ කෙලෙස් සහිත. පංච නීවරණයන්ගෙන් යුක්ත හිත හැම වෙලායි මර කෙලෙස්සත් එක්ක එකතු වෙච්ච සැපවිඳීමක් තියෙන. පංච නීවරණයන්ගෙන් යුත්ත පංච කාමයන්ට බැඳේගිය කෙලෙස් සහිත සැපවිඳීමක් නම්. මේ විඳීම කෙලෙස් සහිත සැපවිඳීමක් කියලා හොඳට තේරුම් ගන්න. ඒකත් ස්පර්සයම ඉපදිච්ච දෙයක් කියලා. දැන් මං ඔබට කලින් කිව්ව මේ ස්පර්සයත් එක්ක රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසයකින් අනුසේ ධර්ම හැමවෙලේම බලවත්තෙන්. එතකොට ඒ විදිහට ක්ලේෂ ධර්මයන් ඒවත් එක්ක එකතු වෙච්ච කෙලෙස්වලින් යුක්ත විඳීමක් මං මේ විඳින්න කියලා ඒ විඳීම හොඳට තේරුම් ගන්නවා. සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. මේක කෙලෙස් එක්ක එකතු වෙච්ච කෙලෙස් සහිත සැපවිඳීමක් මේ කියලා ඒ සැපවිඳීම හොඳට ස්පර්සයම හටගත්ත දෙයක් හැටියට දකිනවා. ඊළඟට එයා නිරාමිසංවා සුකං වේදනං වේදියමානෝ නිරාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට නිරාමිස සැපවිඳීන් ඇතිවෙන. නිරාමිස සැපවිඳීම කියලා කියන්නේ සමාධිය තුළ ඇතිවන සැපය. පළවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ ධ්‍යානී ගැන විස්තර කරනකොට ධ්‍යාන පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ඒ විදිහට ධ්‍යාන මට්ටම් පෙන්වන. අපි තේරුම් ගමු ඉස්සරලා පළවෙනි ධ්‍යානයේ. මේ පළවෙනි ධ්‍යානයේ යම් භාවනාවක් කරලා හිත ඒ භාවනා අරමුණ තුළ සමාධි මට්ටමකට ඉහළට දියුණු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාධිය තුළ සමාධි අංග පෙන්නනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක් පිහිටනවා. ඒක සමාධියේ තියෙන සමාධි පළවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යාන අංග. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට මේ සමාධිය බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරම් විවේකජම් ප්‍රීති සුඛම් පඨම ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. එහෙමයි විස්තර වෙන්නේ. කියන්නේ විවිච්ඡේව කාමේහි යන්න පංචකාමයන්ගෙන් හිත වෙන් වෙච්ච වෙලාව. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් හිතත් වෙන් වෙලා. එතකොට පංචකාම අරමුණු වලිනුත් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා කුසල අරමුණක් තුලයි මේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. හැබැයි මේ කුසල අරමුණ තුල තියෙනවා විතක්ක විචාර භාවනා අරමුණ සිහි කරනවා නැවත නැවත ඒක මෙනෙහි කරන ගතිය. ප්‍රීති පංච නීවරණ යටපත් වීම නිසා මනසේ නිරාමිස ප්‍රීතියක් තියෙනවා. අන්න නිරාමිස ප්‍රීතිය. නිරාමිස විඳීම. සුඛ කය සැහැල්ලු වෙලා ලොකු සැපයක් දැනෙනවා භාවනාව තුළ. ඒකාග්‍රතාව. ඒ භාවනා අරමුණේම හිත පිහිටලා තියෙනවා. ඒක තමයි ඒකාග්‍රතාව. එතකොට ඒ විදිහට කෙනෙකුට දැන් ඇති වෙනවා නිරාමිස සැපයක්. නිරාමිසං සුකං වේදනං වේදියමානෝ වේදයාමීති පජාන. එතකොට එයාට නිරාමිස සැපයක් දැනුනත් එයා තේරුම් ගන්නවා මේකත් මට ඇතිවෙන්නේ මනසේ ස්පර්ශයෙන්මයි. එතකොට භාවනා කරන කෙනා ඒ විඳීමත් ස්පර්ශයෙන්ම මනසේ ඇතිවෙච්ච විඳීමක් හැටියට නිරාමිස විඳීමත් හේතුඵල හැටියටම තේරුම් ගන්න. ඊළඟට එයා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා සාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ
සාමිසන් දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. එයාට කෙලෙස් සහිත දුක් වේදනා. ඇහින් දකින දේවල් එක්ක කනෙන් අහන දේවල් එක්ක බනිනවා ඇහෙනවා අකමැති දේවල් දකිනවා තරහකාරයෝ දකිනවා අකමැති දේවල් කනබනකොට එතකොට ඒ වෙලාවට තරහ කේන්තියත් එක්ක ඇතිවෙච්ච දුක් වේදනාව ස්පර්ශයෙන්ම හටගත්ත සාමිස කෙලෙස් සහිත දුක් විඳීමක්මයි මම මේ විඳින්නේ කියලා හොඳට සිහිනුවණින් ඒක දකිනවා ඒ වෙලාවට. ඒ මොහොතේ විඳීමේ ස්වභාවය හොඳට සිහිනුවණින් තේරුම් ගන්නවා. ඊළඟට එයාට ඇති වෙනවා නිරාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිස දුක් වේදනා ඇති වෙනවා. සමහරට සමාධිය වඩාගෙන අර සමාධි සැපය දියුණු කරගෙන හිටපු කෙනාට ඒ සමාධිය නැති වෙනවා. ඒ සමාධිය නැතිවීමත් එක්ක තමන්ට මනසේ ඇති වෙනවා අනේ මට අර ඇතිවෙච්ච සමාධිය දැන් වැඩෙන්නේ නැහැ නේ කියලා දුකක් උපදිනවා. ඒ සමාධිය නැතිවීමද නිරාමිස සැපේ අහිමිවීම තුළ නිරාමිස දුක උපදින. එතකොට ඒකත් ස්පර්ශයෙන් ඇතිවෙන දුකක් හැටියට හොඳට තේරුම් ගන්න. අපිට මනසේ සැපවිඳීමක් ඇති වුණත් දුක්විඳීමක් ඇති වුණත් සාමිස විදිහට ඇති වුණත් නිරාමිස විදිහට ඇති වුණත් ඒ හැම විඳීමක්ම උපදින්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි. එතකොට ස්පර්ශ වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා කියලා ඒ විඳීම ගැනත් හොඳට සිහියෙන් තේරුම් ගන්න. ඊළඟට සාමිසංවා අදුක්කම සුකං වේදනං වේදියමානෝ සාමිසං අදුක්කම සුකං වේදනං වේදියාමිති පජානාති. සකෙලෙස් සහිතව ඇතිවෙන දුක් සැප රහිත මේ ඇස කන නාසය දිවකය මනසත් එක්ක ඇතිවෙනවා දුක් සැප රහිත විඳීම. සාමාන්‍ය ලෝකේ අපි කලින් විස්තර කරා. ඇහැට ඔය පේන දේවල් එක්ක හැමදාම දකින සාමාන්‍ය දේවල් අමුතු ආසාවකුත් නැහැ ගැටීමකුත් නැහැ. කනට ඇහෙනවා සත්තු කෑ ගහනවා ඇහෙනවා එදිනෙදා ඇහෙන හඬවල් සද්ද අමුතුවෙන් ඇලීමකුත් නැහැ ඒකත් එක්ක ගැටීමකුත් නැහැ. සාමාන්‍ය දැනෙන පරිසරයේ තියෙන හැමදාම දැනෙන මේ සුවඳත් නැහැ අමුතු ගඳකුත් නැහැ ඒකට පුරුදු වෙලාද. එතකොට ඒ වගේ දේවල් එක්ක කෙලෙස් සහිතව තියෙන්නේ සාමිසයි. පංච කාමයන්ගෙන් යුක්ත හැබැයි ඒ තුල දුක් සැප රහිත විඳීම. ඒ තුල තියෙන අවිජ්ජානුසයත් එක්ක එකතු වෙච්ච දෙයක් තියෙන. එතකොට ඒ විඳීමත් හොඳට තේරුම් ගන්නවා මේක මේ වෙලාවේ මා තුළ පවතින්නේ සාමිස වූ දුක් සැප රහිත විඳීමක් කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා ඒ විතරක් නෙමෙයි යා නිරාමිසංවා අදුක්කම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්කම සුඛං වේදනං වේදියාමිති පජානාති. එයාට නිරාමිස වූ දුක් සැප රහිත විඳීමක් ඇති වෙනවා. දැන් අපි ගමු නිරාමිස දුක් සැප රහිත විඳීම. ඒ සමාධි මට්ටම් වල ඇති වෙනවා. දැන් පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ විඳීම ගැන එයා දෙවනි ධ්‍යානයට යනකොට විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. දෙවනි ධ්‍යානයේ තුල ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තවත් බලවත් තියෙනවා. එතන තියෙන්නේ නිරාමිස සැප විඳීම බලවත්. ඊළඟට එයා තුන්වෙනි ධ්‍යානයේදී අර සැප විඳීම ගැන උපේක්ෂාවකට එනවා. ඒ සැපය ගැන උපේක්ෂාවට මේ මනසේ ඇතිවෙන නිරාමිස ප්‍රීතිය ගැන ප්‍රීතිය සංසිඳවමි. තුන්වෙනි ධ්‍යානයේ තුල තියෙන සැපයයි ඒකාග්‍රතාවයයි. හතරවෙනි ධ්‍යානයට යනකොට යා සැපය ගැනත් අර කායික සැහැල්ලුව නිසා ඇතිවෙච්ච සැපය ගැනත් හිත උපේක්ෂාවට පත් කරගෙන බලවත් ඒකාග්‍රතාවයක් තුළ උපේක්ෂාවෙන් ඉන්න. එතකොට අන්න ඒ වගේ අර මනසේ භාවනාවක් තුළ නිරාමිසව ඇතිවෙච්ච විඳීමත් ඒකත් ඉහළට භාවනාව වැඩෙනකොට ඒ තුළත් හිත උපේක්ෂාවට පත්වෙනවා. එතනත් උපදිනවා දුක් සැප රහිත ඒ ඇලීමක් ගැටීමක් නැති මධ්‍යස්ථ ස්වභාවය. අන්න එතකොට ඒකත් තේරුම් ගන්නවා නිරාමිසංවා අදුක්කම සුඛං වේදනා. නිරාමිසංවා අදුක්කම සුඛං වේදනං වේදියාමිති පජානාති. තුන මා තුළ දැන් මේ විදිහ විඳීමක් තියෙන. දැන් ඔබට තේරෙනවා ඇති මේ ටික හොඳට තේරුණා නම් විමසන්න. විමසනකොට තේරෙනවා කෙලෙස් සහිත වෙලාවටත් සමාධියක් තුල ඉන්න වෙලාවටත් පංචකාමයන් තුල ඉන්න වෙලාවටත් පංචකාමයන්ගේ මිදිලා ඉන්න වෙලාවටත් ධානයක් තුල වේවා යම් විඳීමක් ඇති වෙනවද සාමිස වේවා නිරාමිස වේවා සැප විඳීමක් වේවා දුක් විඳීමක් වේවා දුක් සැප රහිත විඳීමක් වේවා ඒ හැම විඳීමක් තුලම හොඳ සිහිනුවණින් යා දකිනවා මේ විඳීම ස්පර්ශයෙන්මයි හටගන්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා.
හොඳට විඳීම තුළ සිහිය පිහිටවාගෙන මේ මොහොතේ මෙන්න මේ විඳීමක් දැන් මා තුළ තියෙන්නේ කියලා ඒ විඳීම තුළ සිහිය පිහිටවා ගන්නට ඕන. ඒක සිහිය දියුණු වෙන ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක භාවනාව තව ගැඹුරට වැඩෙනකොට යා ඉති අජ්ජත්තංවා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. එතකොට මේ විදිහට යා භාවනා කරනකොට යා වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවාගෙන ඉන්නේ. අර විඳීම ගැන හොඳට හැම විඳීමක් ගැනම සිහිය පිහිටවද්දේ. මේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීම මේක සාමිස වශයෙන් නිරාමිස වශයෙන් ඇතිවෙන හැම විඳීමක් තුළම හොඳට සිහියෙන් දකිනකොට යා වේදනානුපස්සනාව තුළ ඉන්නේ. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තොට තමා තුළ මේ විදිහට නං හටගත්තේ එයා ඒ තුළින් දකිනවා බාහිර ලෝකයා ඒ තුළ. මේ ඇහැට පේන දකින මේ හැම කෙනෙක් තුළම විඳීම ඇතිවෙන්නෙත් මේ විදිහටම තමයි. මා තුළ හටගත්ත විදිහටමයි. අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මා තුළත් මේ බාහිර ලෝකයා තුළත් හැමෝම තුළත් විඳීම ඉපදුනේ මේ විදිහටමයි කියලා අන්න තේරුම් ගන්න. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. අන්න එතනදයා මේ වේදනාවේ හට ගැනීම තේරුම් ගනිමි. අන්න හට ගැනීම තමයි ස්පර්ශය ප්‍රත්යෙන්මයි විඳීම හටගන්නේ කියලා සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාව තුළ හොඳට හිත පිහිටවාගෙන එක හට ගැනීම දකිනවා. වයධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒ විඳීම නැතිවීම තේරුම් ගන්න. ස්පර්ශය වෙනස් වෙනකොට මේ විඳීම් වෙනස් වෙනවා කියලා ඒක වයධම්මානුපස්සීවා නැතිවීම හොඳට තේරුම් ගන්න. සමුදේ වයධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒ විඳීමේ හට ගැනීමත් නැතිවීමත් හොඳට තේරුම් ගන්නවා. ස්පර්ශයෙන්ම හටගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් බලන්න එතන දකින්නේ අනිත්‍ය. ස්පර්ශ නිසා හටගත්ත දේ ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වුණා. හේතු නිසා හටගත්ත දේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍යයි. අන්නේ අනිත්‍ය හොඳට තේරුම් ගනිමින් වේදනාවේ හිත පිහිටවාගෙන යා හොඳට වේදනානුපස්සනාව වඩනවා. ඒ විදිහට භාවනා වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්ති වේදනාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. ඒ වේදනාව තුළ හොඳට සිහිය පිහිටනවා. සිහිය දියුණු වෙනවා. යාවදේව ඥාන මත්තායි. ප්‍රඥාව ඥානය නුවන දියුණුවීම පිණිස පවතින පතිස්සති මත්තා. ඒ තුළ හොඳට සිහිය පිහිටලා සිහිය වැඩෙනවා. අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකයේ උපාදියති. එයා ඒකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හොඳට ඒ වේදනාවේ යථාස භාවය අවබෝධ වෙන විදිහට නුවන ප්‍රඥාව දියුණු කරගෙන සිහිය දියුණු කරගන්නවා. ඒවංකෝ භික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහටයි වේදනානුපස්සනාව වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කර. දැන් මේ දේශනාව ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න ඇති. සාමාන්‍යයෙන් අර ජාතක කතා බණ කතා ඊළඟට එක එක සිදුවීම් කතන්දර මොකද අපි පුරුදු මේ කතා අහන්න තමයි ආස. ඒ කතා අහනකොට ඒ කතා තුළ ආසාාවෙන් හිත පිහිටනවා. එක්කො කාගෙ හරි සිදුවීමක් වර්තමාන සිදුවීමක් සමාජ සිදුවීමක් බුදුහාන්දුරන්ගේ කාලි ජාතක කතාවල සිදුවීමක් රහතන් වහන්සේලාගේ සිදුවීම ඒ කතාවලට ආසයි. හැබැයි මතක තියාගන්නේ කොච්චර කතා ඇහුවත් අවබෝධ කරගන්න අන්තිමට තියෙන වැදගත්ම ටිකයි අපි මේ කතා කරන්න. ඒ නිසා මෙන්න මේ දේ අමාරුයි කියලා ඔබ හිතන්නේ නැතුව නැවත නැවත මේ දේශන අහල තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨාන දේශනා පෙළ අපි ආරම්භයේදී ඔබට දැනුවත් කරා. මේ දේශනා පුළුවන් නම් ඔබ පටිගත කරලා තියාගන්න. මේ දේශනා නැවත නැවත අහන්න. අපි මේ දේශනා පෙළම අන්තර්ජාලයේ YouTube හරහා අපි අනාගත විශාල පිරිසකට අහන්න පුළුවන් විදිහට අන්තර්ජාලයට ඇතුළත් කරනවා. ඒ වගේ බොහෝ පිරිසක් අපි දැක්කා පටිගත කරලා නොයෙක් Facebook මාධ්‍යවල අන්තර්ජාලේ මේ දේශනාවන් බොහෝ පිරිසකට අහන්න සලස්සනවා. ඉතින් ඔබ මේ දේශනාව නැවත නැවත අහන්න. නිතර විමසන්න. හොඳට මේ විඳීම් තමා තුළ හටගන්න ආකාරය තමා තුළින් විමසලා බලන්න. එතකොට ඔබට හොඳට සිහියෙන් දකින්න පුළුවන්කම ලැබෙයි. ස්පර්ශය නිසා ඇතිවන විඳීම් ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. ඒ විඳීම් තුළ ඇතිවෙන තමන් තුළින් හටගන්න අර රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසේ මේ විඳීමත් එක්ක එකතු වෙවි. අපි තුළ ඒ විඳීමට අනුව කේන්ති යන හැටි තරහ යන හැටි ගැටෙන හැටි ආසාව ඇති වෙන හැටි
ඒ ඔබේ හිතේ ක්ලේශ ධර්මයන්ගේ හැම වෙනස් වීමක්ම විඳීමත් එක්ක වෙනස් වී යන ආකාරය ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ උතුම් ධර්මය අපිට පිරිසිදු අද ලැබිච්ච වෙලාව බුදුරජාණන් වහන්සේ හැම බුදු කෙනෙක්ම පහළ වෙලා දේශනා කරන දේශනාව තමයි මේ සතර සතිපට්ඨාන දේශනාව. අපි මීට පෙර දේශනාවලත් ඔබට සිහිපත් කරා සතර සතිපට්ඨානය කියලා කියන්නේ අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ මේ විශ්වයේ මේ ලෝකයේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. ඒ වගේම මේ දේශනාව කොයි තරම් ගාම්භීරද කියන්නේ. බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අවසානයට විස්තර කරා මහණෙනි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨානයේ දියුණු කරනවා නම් එයාට උපරිම අවුරුදු 7ක් යයි කිය මාර්ගඵල ලබන්න. හොඳට වීරිය නුවණ සිහිය තියෙන කෙනෙක් මේ දේශනාව දියුණු කරොත් එයාට දින 7කුත් ඇති කියව. දින 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුල ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා සහතික වෙමින් දේශනා කරපු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනාව. හැබැයි මේ ප්‍රතිඵල ලබන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨාන භාවනා වඩන්න දක්ෂ වෙන්නට ඕන. දැන් බලන්න අපිට මේ ධර්මියක් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයත් හොඳටම ලැබෙනවා. හැබැයි අපි තුල ඇති කරගත යුතු අංග දෙකක් තියෙනවා. ඒ තමයි මේ අහන ධර්මය නුවණින් විමසලා තමා තුලින් ගලපා බැලීම. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයේදීම. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත් වීම. ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදීම. ඔන්න ඔය කරුණු දෙක ඔබට ඇති කරගන්න බැරි වීම නිසායි ප්‍රතිඵල නැති වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේක සාසනීය ප්‍රශ්නයක් නෙමෙයි, ධර්මීය ප්‍රශ්නයක් නෙමෙයි. මේ අහන ධර්මයේ ඔබ විමසනවා නම්, මේ ධර්මයට අනුකූලව ඔබ ජීවත් වෙනවා නම්, මේ විදිහට ඔබට භාවනා කරන්න පුළුවන් නම් ඔබට ඔබ තුල තියෙන මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම මේ උතුම් වේදනානුපස්සනා සතිපට්ඨානය ගැන අද අපි මේ කරපු උතුම් ධර්ම දේශනාව ඔබ හැම දිනාටම උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි.